right සුබ දවසක් ළමයි මම හිතන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගැන කතා කරනකොට ordinary level exam එක ඒ කියන්නේ ඔයාලගේ O level විභාගෙට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ එන ඒ සිලබස් එක ඇතුලේ තියෙන ඉතාම වැදගත් ව්‍යාකරණ කොටසක් කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවත් ඇති අපි ටොපික් එකක් විදියට මේකට අපි කියනවා relative pronouns කියලා. relative pronouns. පුතේ මේ relative pronoun එකක් කියලා කියන්නේ ඇත්තටම sentences ගොඩනගනකොට ඒ කියන්නේ අපි වාක්‍ය ලියනකොට අපිට යම් වාක්‍යයක් සරල බවින් ටිකක් ඇඩ්වාන්ස් කරන්න. එහෙමත් කිව්වොත් sentence එකක් අපි ටිකක් meaningful ඒ කියන්නේ වැඩිදුර විස්තර සහිතව ලියන්න යොදා ගන්න ව්‍යාකරණ කොටසක් තමයි relative pronouns කියලා කියන්නේ. මේ relative pronouns වලින් සිද්ධ වෙන්නේ ළමයි යම්කිසි නාමපදයක් ඔයාලා දන්න noun එකක් වාක්‍ය ඛණ්ඩයකින් විස්තර කරනවා. සාමාන්‍යයෙන් අපි normally adjective එකකින් මොකද්ද වෙන්නේ? adjective එකකින් වෙන්නේ පුතේ noun එකක් විස්තර වෙනවානේ. noun එකක් විශේෂණය වෙනවා. එතකොට මේ relative pronoun එකකින් සිද්ධ කරන්නේ noun එකක් තවත් වාක්‍ය ඛණ්ඩයකින් අපි කියනවා sentence clause එකකින් define කරනවා. එතනදී අපි relative pronouns කීපයක් යොදා ගන්නවා. first one අපිට පුළුවන් පුතේ who කියන relative pronoun එක ගන්න. දැන් ඔයාලා බලයි who කියන්නේ WH question word එකක් නේ. ඔව් who කියන්නේ WH question word එකක් තමයි. නමුත් අපි මේ කොටසේදී who කියන මේ වචනය noun එකක් වෙනුවට use කරනවා. අපි දන්නවා නාමපදයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් පදවලට pronouns කියලා. එහෙනම් මෙතනදී මේ who කියන WH question word එක අපිට පුළුවන් පුතේ noun එකක් වෙනුවට use කරන්න. right. ඊළඟට එනවා whom. right. තවත් එකක් ගත්තොත් whose. මම දැනට ඔයාලට මේ pronouns තුන ගැන explain කරන්න. පුතේ අපි who කියන මේ relative pronoun එක use කරනවා subject එක විදියට යෙදෙන noun එකක් වෙනුවට. දැන් subject කියලා කියන්නේ sentence එකක නැත්නම් අපි ගත්තොත් වාක්‍යයක ක්‍රියාව කරන කෙනා. ඒක ඔයාලා දන්නවනේ. එහෙනම් අන්නේ subject වෙනුවට තමයි අපි මේ who කියන pronoun එක use කරන්නේ. right. whom කියන use කරනවා පුතේ object එක විදියට යෙදෙන noun එක. whose කියන use කරනවා possessive. possessive means අයිතිය හැඟවීමේ ස්වරූපය කියලා අපි කියන්නේ my, our, your, their අනේ වගේ අයිතිය හැඟවීමේ nouns වෙනුවට යෙදෙන නාමපදයක් වෙනුවට අපි whose කියන pronoun එක use කරනවා. ඒ වගේම මතක තියාගන්න මේ pronouns තුනම අපි use කරන්නේ to talk about people. to talk about people කියලා කියනවා මිනිස්සු ගැන කතා කරනවා. එනවා ඔයාලට ප්‍රශ්නයක් එනවා සත්තු ගැන කතා කරන්නත් අප්‍රාණවාචී පද ගැන කතා කරන්නත් වෙනම pronoun එකක් use වෙනවා. අපි ඒක දෙවෙනි කොටසේදී කතා කරමු. එහෙනම් දැන් මෙන්න මේ කොටස ඔයගලන්ට පුළුවන් note down කරගන්න අවශ්‍ය නම් අපි මේක ඉදිරියට යන්න ඕන නිසා අපි බලමු who කියන relative pronoun එකත් එක්ක කොහොමද sentence එකක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ කියලා. right පුතේ. අපි වාක්‍යයක් ලියනවා මේ විදිහට. හොඳට බලන්න. අපේ යාළුවෙක් ඉන්නවා. එයාගේ නම අමල්. අපි කියනවා අමල් is my friend. normal sentence. අමල් is my friend. අමල් කියන්නේ මගේ යාළුවෙක්. හරිනේ? දෙවෙනි sentence එකකින් මම කියනවා අමල් is the best අපි ගමු cleverest කියන cleverest student in the school. ටිකක් sentence එක දිගයි නේද? ඒ sentence එකේ idea කෙනා පුතේ අමල් කියලා කියන්නේ පාසලේ ඉන්න දක්ෂතම ශිෂ්‍යයා. right. දැන් ඔන්න බලන්න මේ සිද්ධිය වෙන විදිය. මේ sentences දෙකේම ඉන්නවා පුතේ අමල් නේද? දෙවෙනි sentence එකෙන්
අමල්ව විස්තර කරනවා නේද ටිකක්. අපි මෙයාට කියනවා පුතේ මේන් සෙන්ටෙන්ස් එක. මෙයා තමයි නම්බර් 1. මේක තමයි අපි කියන අමල් මගේ යාළුවෙක්. දැන් කෙනෙක් අහනවා මොන අමල්ද? අමල්ල ගොඩක් ඉන්න පුළුවන් ඉස්කෝලේ එක නේද? මොන අමල්ද කියලා. අන්න එතකොට මෙතනදී අමල්ව ඩිස්ක්‍රයිබ් කරනවා පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වෙච්ච. right. එහෙනම් මේක දැන් පුතේ අපි මේ සෙන්ටෙන්ස් එක ක්ලෝස් එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ සබ්ජෙක්ට් අපි අයින් කරමු. මොකද දෙකේම ඉන්නේ අමල්නේ. ඒතර අමල් යෙදලා තියෙන කවුරු විදියට? සබ්ජෙක්ට් එක විදියට. අන්න එතන මේ සබ්ජෙක්ට් එක ඉවත් කරලා අපි එතෙන්ට who කියන relative pronoun එක use කරමු. දැන් එතකොට මේක තවදුරටත් sentence එකක් වෙන්නේ නේ. අපි මේකට කියනවා relative clause එක කියලා. ඇයි එහෙම කියන්නේ? relative pronoun එක යෙදලා තියෙන නිසා. පැහැදිලිනේ? දැන් මෙතන තේරුම වෙන්න ඕනේ පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වන අමල්. කාගේ යාළුවෙක්ද? මගේ යාළුවා. දැන් අපි sentence එක හදමු. අමල් noun එකෙන් පස්සේ තමයි අපි relative clause එක ලියන්නේ. Amal, who is the cleverest student in the school? අන්න ඊළඟට අපි කමා එකක් දාලා ලියනවා කවුද? is my friend. ඔන්න පුතේ අපි sentence එක මොන අමල්ද මේ? අපි මෙතෙන්ටත් කමා එකක් දාලා relative clause එක වෙන් කරලා පෙන්නනවා. Amal, who is the cleverest student in the school, is my friend. එතකොට අමල් දැන් කවුද කියන එක මෙන්න මේ clause එකෙන් විස්තර වුණා. පාට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට පුළුවන් කෙලින්ම clause එක හදාගන්න noun එකත් එක්ක. දැන් මේ දවස්වල ක්‍රිකට් මැචස් යනවානේ. අපි හිතමු මෙහෙම කාසිය වාසිය දිනන නායකයා. ඔච්චරයි. ওই clause එක අපි හදන්න ඕනේ. මේ idea එකත් එක්ක මේ knowledge එකත් එක්ක අපිට පුළුවන් ඒ sentence එක හදන්න. කාසිය වාසිය දිනන නායකයා. කොහොමද පුතේ අපි දැන් ඒක කියන්නේ? මම දැන් මේක erase කරනවා. ඉස්සෙල්ලම අපි ගන්නවා පුතේ නායකයා. noun එක ඉස්සෙල්ලා ගන්නවා. noun එක ගත්තා. the captain. ඕනනම් the skipper කියන්නත් පුළුවන්. මොකද cricket matches වලදී ගොඩක් වෙලාවට නායකයට skipper කියනවා. leader කියලා කියනවා. මෙතෙන්දී අපි ගමු the captain. ඔන්න noun එක ගත්තා. the captain කාසිය වාසිය දිනන නායකයා. දැන් මෙයා තමයි කාසිය වාසිය දිනන්නේ නේද? එහෙනම් මෙයා තමයි මෙතන subject එක. noun එකකින් පස්සේ අපි relative pronoun එක දානවා who. හරි? ඊළඟට අපි sentence එක හදනවා. දිනනවා කියන්නේ win. captain singular නිසා යන්නේ වර්තමාන කාලය නිසා s එකක් දානවා. the captain who wins the toss. This is the clause. The captain who wins the toss. කාසිය වාසිය දිනන නායකයා. මේ clause එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ clause එකෙන් sentences ටික build up කරන්න. උදාහරණයක්. කාසිය වාසිය දිනන නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරાવી. නේද? ඒක අපි future tense එකෙන් කියනවා. තාම අපි හරියටම දන්නේ නැහැ. කාසිය වාසිය දිනන නායකයා මුලින් පන්දුවට පහර දෙයි. අන්න එතකොට අපි subject එක විදිහට මේ සම්පූර්ණ clause එකම ගන්න. The captain who wins the toss එතනින් එහාට අපි පහර දෙවි පන්දුවට පහර දෙවි කියනවා will bat මුලින්ම කියනවා first. will bat first. The captain who wins the toss will bat first. එතකොට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් English language එක කියවගෙන යද්දි ටෙක්ස්ට් බුක් එක කියවනකොට essay එකක් කියවනකොට මේ who කියන එක ගොඩක් වෙලාවට use වෙනවා. හරි? ඕගොල්ලන්ට හොඳ හුරුවක් ඇති. නමුත් හරියට දැන් දන්නේ නැතුව ඇති කොහොමද මේ who කියන එක use වෙන්නේ කියලා. මම හිතනවා මේ lesson එකත් එක්ක who කියන relative pronoun එක කොහොමද sentences වලට use වෙන්නේ කියන එක නට අවබෝධයක් ලැබෙනවා. Let's take one more example. අපි මෙහෙම කියමුකෝ. මට ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමා. ඔන්න පුතේ sentence එක. දැන් උන හදා ගන්නවා. අපිට පුළුවන් දැන් හදා ගන්න නේද? ඉස්සෙල්ලාම noun එක ගන්න. ඉස්සෙල්ලා අපි noun එක ගන්න. ඕන මම සිංගල් sentence එකක් වැඩි හොඳට ලියන්න. මට ඉංග්‍රීසි උගන්වපු කියනකොට පුතේ දැන් මේක
උගන්වපු හරිනේ. උගන්වපු කියනකොට දැන් මේක past tense එකට ඇවිල්ලා. ගුරුතුමා. noun එක මොකද්ද? ගුරුතුමා නේද? අපි ආව ගන්නවා sentence එකේ මුලට. ගුරුතුමා විශේෂණ නිසා අපි the teacher කියලා use කරනවා. The teacher. දැන් මටනේ ඉංග්‍රීසි උගන්වලා තියෙන්නේ. teacher තමයි පුතේ subject. subject එක විදියට එනවා නම් අපි ගන්න relative pronoun එක තමයි who. ගත්තා. The teacher who උගන්වනවට කියන්නේ teach ඉගෙනුවා. ඒකේ past tense එක මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. taught. The teacher who taught දැන් කාටද ඉගෙනුවේ? මට. me මොනවද ඉගෙනුවේ? English. අපි sentence එක හද. The teacher who taught me English. මට ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමා. දැන් මේ sentence එක අපිට පුළුවන් තවත් sentence එකක් එක set කරන්න. මට ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමා ගිය සතියේ පිට රටකට ගියා. හරි? එහෙනම් මෙතෙන්ට අපි set කරනවා නේද? The teacher who taught me English went abroad. Went abroad ගිය සතියේ කියනවා last week. Last week. Abroad කියන පුතේ රට යනවා. So went abroad last week. හරි? දැන් ඔය විදිහට තමයි අපි relative pronouns වල who කියන relative pronoun එක use කරනවා. මම හිතනවා තවත් අභ්‍යාස කරනකොට අපිට මේ relative pronoun එක ගැන හොඳ අවබෝධයක් ලැබෙයි කියලා. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ බලමු කොහොමද whom කියන relative pronoun එක whose කියන relative pronoun එක sentences වලට use කරලා relative clause එකක් කොහොමද හදාගන්නේ? ඒ relative clause එක කොහොමද තවත් sentence එකක් එක්ක connect කරලා සම්පූර්ණ idea එකක් විදිහට අපි කියනවා meaningful idea එකක් විදිහට ඔයාගේ essay එකට, ඔයාගේ background description එකට, ඔයාගේ note එකට use කරන්නේ කොහොමද? එහෙනම් තවත් දවසකින් අපි හමු වෙනවා. එතකන් ඔබ සියලු දෙනාට may the triple J bless you. Goodbye and have a nice day.